අම්මා ලෝකේ තියෙන ලස්සනම අකුරු තුන ආසයි නේද අහන්න අම්මගේ ආදරේ තාමත් සුවඳයි අම්මේ කාබ්ජමය ධර්මදේශනාව දම් සුවඳින් ගමම සුවඳවත් කරන ඒ පින්වත් දිනය ජූලි 11 සෙනසුරාදා හවස 6ට තිහගොඩ පෙතංගහවත්ත ශ්‍රී සුධර්මාරාමයට එන්න දේශකයන්න් වහන්සේ රූපවාහිනී ගුවන්විදුලි විචිත්‍ර ධර්ම කතික කාව්‍ය ශ්‍රී පූජ්‍ය මස්සන් විජිත සාමීන් වහන්සේ එන්න රත්තරන් අම්මගේ කිරි සුවඳ ඔබටත් දැනේවි ලෝකේ තියෙන ලස්සනම අකුරු තුන අම්මා අහන්න ආසයි නේද රුහි රුසෙනෙහි තාමත් සුවඳයි අම්මේ Sonanto sak
ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස බ්‍රහ්මාති මාතා පිතරෝ පුබ්බාචාරියාති උච්චරේ ආහුනේයාච පුත්තානං පජාය අනුකම්පකාති ලොවමෙව් මහා බඹුද ආදර අම්මාය මව්ගුණ වනන්නට කවි කර බැරුවාය නිවසේ මිනි පහන ආදර පියාය බන්නර බන්නේ මගේ මව්පිය වැඳලාය සාදු කියන්න වෙහෙරේ වැඩ සිටින ගරුණා සමිඳුන්නේ ඔබේ පායුගල මම අදරින් නමදින්නේ මව්පිය ගුණය ගැන කවියෙන් පවසන්නේ අවසර දෙන්න කරුතර හාමුදුරුවනේ කාරුණික පින්වත්නි
අද ඔබ හදවතට ආදරණීය අම්මා තාත්තගේ ගුණය ගැන කවියෙන් පහදන අවස්ථාවක්. වැස්ස වලාහක දෙවියෝ මේ උතුම් පින්කම දිහා බලලා මේ හැම දිනෙකගෙම යහපත උදෙසා පිහිට වේවි කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම දෙවියන්ට අපි පින් දීලා පින් අනුමෝදන් කරලා පින් පමුණවලා ඔබ වහන්සේලාගේ භවගාමී ජීවිතය සුවපත් කරන්ට ආශිර්වාද කරනවා. මේ පින් බිමට වැස්ස බලාහක දෙවියෝ ආශිර්වාදයේ සරසත්වා. ඒ උතුම් ප්‍රාර්ථනාව ඇති කරගෙන මේ උතුම් කවි බණ දේශනාව ආරම්භ කරන්නට අපි හයියෙන් සාදුකාරයක් පවත්වමු. බුදුන් දෙසුව උත්තම දම් කඳ තුල දෙමාපියන් ගැන පෙරට යොමයි මාපියෝ මහා බඹු වෙතට සමානයි පළමු ගුරුන් යයි දිලෙන නමයි දුර සිටගෙන ගොස් පිදුමට සුදුසුය එවන් පිදුම ලොව ඉහළ දමයි ඔබ මෙලොවට බිහි කළේ මාපියෝ සිතන් ලෝතර බුදුට සමයි. පින්වත්නි බලන්න වර්තමාන සමාජයේ දිහා රූප වාහිනිය බැලුවත් ගුවන් විදුලිය ශ්‍රවණය කළත් පුවත්පතක් බැලුවත් මේ ඇස්වලට දකින්න ලැබෙන්නේ මේ කන් වලට අහන්න ලැබෙන්නේ හදවත කම්පා කරගෙන මහා පුදුමාකාර සිදුවීම්. දරුවන් විසින් ආදරණීය අම්මා තාත්තව කපලා කොටලා මරලා දාන සමාජයක තමන්ගේම දරුවන් අමුවේ මහ පාරට කුණු කානුවට කුණු බක්කියට ගංගාවට විසිකල්ල යන සමාජයක තමන්ගේ ලෙයින් බිහි වෙන දරු පැටියාව ආදරෙන් හදන්ට ඕන පියා විසින්ම විනාශ කර දමන සමාජයක රුපියල් 1500ක් වැනි මුදලකට තමන්ගේ අම්මව මරලා නිරුවත් කරන පුත්තු ඉන්න රටක ඔබට මේ බුදුබණ දේශනාව ඉතාම ජීවිතයට වැදගත් බණ කතාවක් වේවි. අසන්න දෙසවන් යොමාගෙන ඔබේ හදවතට දැනේවි අම්මා කියන අකුරු තුනේ වටිනාකම. ඒ සෙනෙහස දුන්නු අම්මා කෙනෙක්ගේ හදවතේ ගලන දරු සෙනෙහස මේ ලෝකේ මරුණත් නැති වෙන්නේ නැහැ කියලා අද ඔබගේ හදවතට දැනේවි පින්වතුනි. ඒ නිසා සෙනෙහසින් ඔබට මේ කියන බණ ටික මුල ඉඳන් මගට හොඳට ශ්‍රවණය කරන්න. පින්වතුනි මේ බණ කතාව සිද්ධ වුණේ බුදුබණ කියන ලංකාවේවත් ඉන්දියාවේවත් නෙවෙයි. ඉන්දියාවට මේ කතාව ඇතුළාන්තයකට අරගෙන යනවා. ඒ අතීත ප්‍රවෘත්තිය පිළිබඳව ඉන්දියාවේ මූල කෘති වලින් මෙලෙස ජන විවහාර කතාවක් ලෙස අතීතයේ සිදු බව පවසනවා. ඒ කතාව ශ්‍රවණය කරන්නට අපි නැවතත් ශබ්දනගල සාදුකාරයක් පවත්වමු. එක් ගම්මානයක දුම්පත් නිවසකේ එකම පුතයි අම්මයි
ආදර පොතෝ හැර වෙන යම් සැපතක් මේ දුප්පත් අම්මට නැත්තේ ලේකිරි කර දෙයි පොඩි පුතු නලවයි දාරෝසෙනේ හැති ආදර අම්මා දාරෝසෙනේ හස මැද විඳින සැපක් කිසි දින බෑ කරනට නිම්මා පින්වත්නි සවැත් නුවරට නුදුරු ගම්මානයක අම්මා කෙනෙකුයි පුංචි පුතෙකුයි බොහෝම දුකසේ ජීවත් වෙනවා. කටුමැටි බිත්ති 4කින් වටවුන පිදුරු දාලා හෙවිල්ලපු වහලයක් තිබෙන මැටි ගාපු පොළවක් තිබෙන කුප්පි ලාම්පුවක් පත්තු කරගෙන තම ජීවිකාව ගත කරන අම්මා කෙනෙකුයි පුංචි පුතෙකුයි මේ පුංචි ගෙදර ජීවත් වෙනවා. උදේ පාන්දරින් අවදි වෙන අම්මා අර කටුමැටි ගෙදර ලෑලි දොරක් වහලා පුංචි දරු පැටියක් වඩාගෙන පින්වතුනි සිටු මාලිගාවේ කුස්සියේ දැලිවලම් පිඟම් හොදන්න යනවා. හම්බ වෙන රුපියල සතේ කහවණු අරගෙන ගෙදරට ඇවිදින්න පුංචි බත් පොට්ටියට හාල් හුල්ලුවක් දාලා පුංචි පුතාට තුන් වේලට බඩ පිරෙන්න කෑම දුන්නා. අම්මට කණ්ඩ වළඳි බත් ඉතුරුනේ නෑ. සමහර දාට අම්මා වළඳ අඩියේ තියෙන දම් කුඩ ටික හූරගෙන කෑවා. සමහර දාට අම්මා එළ වතුර ටිකක් විතරක් බිව්වා. මෙහෙම දුක් විඳගෙන පුංචි පුතාව ටික ටික ලොකු කළා. අම්මගේ එකම හීනය උනේ පුතාට හොඳට උගන්වන එක. ඒ නිසාම පින්වතුනි පුතා දඹදිව තක්සිලාවට ඇතුළත් කරා. දිසාපාමොක් ඇඳුරුතුමා ළඟ ශිල්ප ශාස්ත්‍රය හදාරන මේ ආදරණීය පුතා බොහොම හොඳට ඉගෙන ගන්නවා. නිවාඩු දවසක්වත් නැතුව අමෝරා වැස්සේ තෙමි තෙමි පින්වතුනි අනුන්ගේ වතුවල කුලී වැඩ කළා. මහා ගිනි කාස්ත කවුවේ වේලි වේලි පිච්චි පිච්චි දෑතේ කර ගැටෙනකන් අනුන්ගේ වතුවල සුද්ධ කරලා කුලී වැඩ කළා. මෙහෙම දුක් ගිනි විඳගෙන හොයන සොච්චන් කහවණුව මුදල අරගෙන දිසාපාමොක් ඇදුරුතුමා ළඟ පුතාට හොඳට ඉගෙනුවා. සියලු ශිල්ප ශාස්ත්‍ර මනවින් හදාරන මේ ආදරණීය පුතාට රජමාලිගාවේ රස්සාවක් ලැබුණා. පින්වතුනි මේ තරුණ පුතා ගැන අම්මට හරි ආඩම්බරයි. දුක් විඳලා ටික ටික ආදරෙන් ලොකු කරපු පුතාට දවසක් අම්මා කතා කරලා කියනවා, පුතේ මම දැන් හොඳටම වයසයි. මට ඔයාට කටර රට රසට උයලා දෙන්නවත් හරි ශක්තියක් නැහැ. ඒ නිසා මං කියන දේ හොඳට අහන්න. ආදරයෙන් තම පුතාට අම්මා මේ විදිහට කියන්න සූදානම් වුණා. මහදවත වාද කරවන දෙයක් තිබේ සිත නොබේ අම්මත් ලෙඩ ගානේ සාවිය නැතිය ගතේ මාමෙරුණම නුඹ බලන්න කිසිවෙකුවත් නැතේ කැන්දන් එනෝ මැන බිරිදක් මේ ගෙදර
යෝජනාවක් කරනවා. පුතේ මං හොඳටම වයසයි. මට දැන් ඔයාට කටර රසට උයලා දෙන්නවත් හවි හක්තියක් නැහැ. ඒ නිසා මගේ පුතා මගේ කීම ඉෂ්ට කරනවද? අනේ පුතේ මේ ගෙදරට හොඳ මනමාලියක් එක් කරගෙන කසාදයක් බැඳගන්න කිව්වා. අම්මා මෙහෙම කිව්වට පුතා එකපාරටම කැමති වුණේ නැහැ. දාරා දේතානේ කිරිදොන්න අම්මා විඳ පොදුම් ගිනි බෑ ඉවසන්න බැයිම නැට බිරිඳකගේ ආත ගන්න අම්මේ ඉවසන්න අම්මේ ඉවසන්න දසමාසයක් කුස තුල දරාගෙන මාව බිහිකරන්ට අප්‍රමාණ දුක් විඳපු මගේ රත්තරන් අම්මේ මන් දන්නවා මගේ අම්මා මට කොච්චරනම් ආදරේද කියලා. ඒත් මට දැන්ම කසාදයක් බඳින්න බෑ අම්මේ. මට පුළුවන් මං මැරෙනකම් අම්මට සලකගෙන බලාගෙන ඉන්න. ඒ නිසා මට දැන්ම කසාද ඕන නැහැ. පුතා මෙහෙම කිව්වට අම්මා ඇහුවේ නෑ. අම්මා නැවත ඇවිටිලි කර කිව්වා හොඳ තැනකින් කසාදයක් බැලගන්න කියලා. අම්මගේ හිත රිදවන්න පුතා කැමති නෑ. ඒ නිසා පින්වතුනි හොඳ තැනකින් ගෙදරට මනමාලියක් කැඳගෙන ආවා. දැන් බණහන හැමෝම කතා කරන්න ඕන. මං ආසනයේ ඉතින් ওই දුර වාඩි වෙලා ඉන්නවට නමුත් අද ඉතින් මෙතන ඉඩකඩ ප්‍රශ්නේ හින්දා කරන්න දෙයක් නැහැ. බණහන හැමෝම ප්‍රශ්න වලට උත්තර දෙන්න ඕන. එහෙම නැත්නම් බණහන විදිහ වැඩක් වෙන්නේ නැහැ. දැන් මට දැනගන්න ඕන මේ බණහන අයගෙන් අපි දැන් කතාවක් කියාගෙන යනවා. මේ කතාවේ සෙනෙහබර ආදරණීය අම්මා යෝජනාවක් කරනව පුතාට හොඳ තැනකින් ගෙදරට මනමාලියක් කැඳගෙන එන්න කියලා. අම්මගේ හිත රිදවන්න අකමැති පුතා ගෙදරට මනමාලියක් කැඳගෙන ආවා. දැන් ගෙදර කී දෙනෙක් ඉන්නවද? ඇහෙන්නේ නැහැ. පිටිපස්සේ ඉන්න අයත් කතා කරන්න ඕන. කී දෙනයිද? කවුද? 3 දෙනා. අම්මයි පුතයි ලීලියයි. දැන් සමහර ඉන්නවා ප්‍රශ්නයක් ඇහුවාම ඔවුත් නෑ නෑත් නෑ හාත් නෑ බෑත් නෑ. එයාලට කියන්නේ ගන්ධබ්බ කියලා. කවුරු කියලාද? දැන් මට බලා ගන්න පුළුවන් ගන්ධබ්බයෝ කවුද කියලා. ඒ නිසා හැමෝම සබ්දෙට කතා කරන්න ඕනේ ඇහෙන්න. නැත්තම් මම බන කියනවා ඔබ නිදිනවා. දැන් ගෙදර කී දෙනෙක් ඉන්නවද? අම්මයි පුතයි ලේලියයි. අලුතින් ආපු එක්කෙනා කවුද? ගෙදරට අලුතින් ලේලියක් ආපුවාම අපේ අම්මලා කියනවා කවුරු වැඩියා වගේ කියලාද? ශ්‍රියා කාන්තාව සිරිකත වැඩියා වගේ කියලා කියනවා. එහෙම නේද? ඕගොල්ලන්ට එහෙම කිව්වද? ඕන ඕලු. මොකද හැමෝටම එහෙම කියන්නේ නැහැ. මොකද සමහර ගෙවල් වලට තියෙන කාලියක්ෂණියොත් වඩිනවනේ. ඒ නිසා ගෙදරට එන බිරිඳගේ ගුණ යහපත්කම අනුව තමයි ගෙදර සතුටේ තියෙන්නේ. දැන් අලුතින් ගෙදරට කසාදියක් බැඳලා බිරිඳක් ආපුවාම ඒ ගෙදර හැසිරෙන්න ඕනේ විදිහක් තියෙනවා. එහෙම නේද? ගෙදර ඉලිය වගේ මහත්යගේ ගෙදර ඉන්න බෑ. ඉතින් කොහොමද ඉන්න ඕනේ අලුත් ගෙදරට ගියාම? ඒකත් මන්ද කියන්නේ. මන් දන්නේ මං කසාද බැඳලා නැහැ. ගෙදරට අලුතින් කසාද බැඳලා බිරිඳක් ආපුවාම හැසිරෙන විදිහක් තියෙනවා. ඉන්න ඕන විදිහක් තියෙනවා.
සතියක් දෙකක් විතර යනකම් වැඩි කාමරෙන් නම් එළියට එන්නේ නැහැලු. බිම් බලාගෙනලු කතා කරන්නේ ඔළුව උස්සලා කතා කරන්නේ නැහැලු. කතා කරන ශබ්ද මහත්යටවත් ඇහෙන්නේ නැහැ. කට කොනේ යන්තම් කතා කරන්නේ. හැබැයි ඉතින් මාසයයි. ආපු දවස්වල එළියටවත් එන්නේ නැති බිරිඳ ඔන්න මාසෙකට පස්සේ එළිය පහළියට එනවා. ආපු වලට hina වෙනකොට දත් ටිකවත් පේන්නේ නැහැ. මාසයක් ගියාම දත් 32ම පේනවා. ආපු දවස්වල මහත්යට ඇහෙන්නේ නෝනගේ ශබ්ද කතා කරනවා. මාසයක් විතර ගියාම හන්දියේ කඩේට ඇහෙනවා බිරිඳගේ ශබ්ද. අවුරුද්දක් විතර ගියාම නේ ඇත්තම ලේලිගේ තත්ත්වය තේරෙන්නේ. නැන්දම්ම දුවනවාගේ වටේට ලේලි පන්නනවා ඉගල් මිට ඇරගෙන. සමහර දැන් කියනවා ලේලි දුවනවා නැන්දම්ම පන්නනවා. මේ ගෙදරට නම් එහෙම ප්‍රශ්නයක් නැහැ. සතුටින් බිරිඳ පුතු මාව ජීවත් වෙනවා අම්මගේ සියලු කටයුතු ඉටු කර දෙනවා අම්මත් මෙයට දුවේ කොට මෙන් සලකනවා කාලය ගෙවි ටික ටික ඈතට යනවා මව වයසකයි බෑ කිසිවක් කරන්නට පුතුයයි වැඩට මිල මුදලක් සොයන්නට බිරිඳට සිදු වෙනවා උවටන් කරන්නට ඇය පෙළඹෙනවා යුතුයකම මඟ හරින්නට අම්මා ටිකෙන් ටික ලෙඩ ඇඳට වැටෙනවා අම්මගේ මල මුත්‍ර ටික පවා එක තැන වැగిරෙන්නේ අම්මව නාවන්න කවන්න පොවන්න ගෙදර හැම දෙයක්ම කරන්නුනේ ලේලියට පුතා රජමාලිගාවේ රස්සාවට යනවා පුතා රාත්‍රියට තමයි නැවත ගෙදරට එන්නේ ඉතින් ටික දවසක් අම්මට සලකගෙන ඉඳියට ටික දවසක් යනකොට ලේලියට මේවා එපා වෙනවා පින්වතුනි ටික දවසක් ගිහිල්ලා අම්මට මේ කරන සැලකිලි සත්කාර ටික ටිකෙන් ටික නතර වෙනවා හැන්දෑවට ස්වාමිය ගෙදරට එනකම් බලාගෙන ඉඳලා මෙන්න මෙහෙම කතාවක් කියනවා ගේ හැම තැනම බැලුවම කැතකුණු ඇත්තේ වයසක මවගේ වැඩ බව සැලකිය යුත්තේ වැරහැලිම අඳින ගේක එක පැත්තේ මේකට පියවරක් ඔබ අද ගත යුත්තේ මගේ නෑ කොට බෑමි ගෙදරට එන්න වැරහැලිම අඳින පිළිකුල් දැනගන්න මේකට පිළියමක් බැරිවේ නම් දෙන්න මම යමි මාගේ නිවෙසට එට නවතින්න
පින්වතුනි මේ බිරිඳ කියනවා හැන්දෑවේ ස්වාමී ආවට පස්සේ මේ අම්මා වැරහැලි ඇඳලා ගේ හැම තැනම ජරා කරනවා. ගඳ ගන්නවා. මට නම් දැන් තවත් මේ ගඳ ඉහළගෙන මේකද ඉන්නේ. මල මුත්‍ර දාලා තනින් තන ජරා කරලා මේක මහා අපායක් වගේ. ඉතින් මං ආවේ මේවත් එක්ක දුක් විඳින්න නෙවෙයි. මං යනවා යන්න මගේ අම්මගේ ගෙදර. මට බෑ තවත් මෙහෙ ඉන්න. කාන්තාවන්ට මායම් කීයක් තියෙනවද? එච්චර තියෙනවද? මේක 65 වෙනි එක. කසාදයක් බැඳලා පස්සේ ස්වාමියාත් එක්ක රණ්ඩුවක් වුණාම බිරිඳ යනවා තමන්ගේ අම්මගේ ගෙදර. ඇයි දන්නවද යන්නේ? සතියක් දෙකක් විතර යනකොට මහත්තයාට බිරිඳ නැති පාළුව කාන්සිය තනිකම දැනෙනවා. වෙනදට උයලා දෙන රස බත් වේල නැති වෙනවා. ඉතින් මහත්තයා මොකද කරන්නේ? අර තරහමද කරලා නෝනාවෙක් කියන්න එනවා. ඔය එන බව දන්න හින්දාලු යන්නේ. නැත්තම් යන්නේ ඒක එක්කාගෙන නැතොත් එහෙම. එක්කේන බව දන්න හින්දා කියනවා මං යනවා අම්මගේ ගෙදර. පොඩි ප්‍රශ්නයක් වෙන්න බෑ. මං යනවා යන්න අම්මගේ ගෙදර. දැන් මෙයත් එහෙමයි. මේ අම්මත් එක්ක දුක් විඳින මට මේ ගෙදර ඉන්න බෑ. මං යනවා යන්න මගේ අම්මගේ ගෙදර. දැන් පුතා කල්පනා කරනවා අම්මගේ පැත්ත ගන්නද බිරිඳගේ පැත්ත ගන්නද? කාගේ පැත්තද ඔබ නම් ගන්නේ? අම්මගේ පැත්ත ගන්නව නම් ඉතින් මේ මහලු නිවාස ඕනේ. වැඩිහිටි නිවාස ඕනද? නැහැ. රැවුලක් ඕනි, ඇඳක් ඕන, අම්මත් ඕන, බිරිඳත් ඕන. දැන් පුතාලා කල්පනා කරන්නකෝ අද කාලේ කසාදයක් බඳිනකොට වැඩිපුරම බලන්නේ ಗುಣධර්මද ලස්සනද? ಗುಣධර්ම. අද කාලේ වැඩිපුරම බලන්නේ මොනවද? ලස්සන. ලස්සන බලන හින්දාද මන්ද අද තරුණ තරුණිය වැඩිපුර උත්සාහ වෙනවා මොකක් වෙන්නද? ලස්සන වෙන්න. ලස්සන වෙන්න තිහගොඩ කට්ටිය මොකද කරන්නේ? අනුරාධපුරයේදී කිව්වා තක්කාලි පෙති ගන්නවා කියලා. මෙහෙම ඕම් පිපිඤ්ඤලු. ඉතින් ලිප්ටික් ගන්නවා, කියුටෙක්ස් ගන්නවා, කොන්ඩිස්ට්‍රේට් කරනවා, විලාසිතා කරනවා, පවුඩර් ගන්නවා, සෙන් ගන්නවා, ක්‍රීම් ගන්නවා, කොණ්ඩේ ඩයි කරනවා, තඹ කරනවා, කළු කරනවා, ඔප කරනවා, කම් විදිනවා, නහය විදිනවා, මේ ඔක්කොම විදලා ලස්සන වෙන්න උත්සාහ කරනවා. කමක් නැහැ. එහෙම ලස්සන වෙච්ච අය සමහරක් අය ඉන්නවා පාරේ යන්නේ මං තමයි ලෝකෙම ඉන්න විශ්වරූ රාජිනිය කියලා හිතාගෙන. එහෙම යන අය ඉන්නවද නැද්ද? ඉන්නවද මේ පැත්තේ? නමුත් දන්න කෙනා දන්නෝ යනකොට ඔය යන්නේ නාකි වැඳිරියක් කියලා. දැන් දවල්ට පවුඩර් ගාලා, සෙන් ගාලා, ක්‍රීම් ගාලා, උප දාලා, හැඩ කරලා, ලස්සන කරලා තියාගෙන ඉන්න රූපය රෑ 12ට නිදාගෙන ඉන්නකොට ගිහලා බැලුවොත් බණ කියන මටත් එකයි බණ අහන ඔබටත් එකයි කට කොලකින් කුණු කෙල වැක්කෙනවා. නාසයෙන් හොටු ගලනවා. ඇස් දෙකෙන් කබ උතුරනවා. කුණු පංචස්කන්ධේ නව දොරකින් ඕජස් ගලනවා. ඇත්තද බොරුද? දැන් මේ කුණු ශරීරේ උදේ පාන්දරට හොදලා නාවල සුවඳ ගහලා හැඩ කරලා ඇඳ පැළඳගෙන යනවා. යනකොට ඕක දකින්නවා තරුණේ. දැක්කට පස්සේ හිතනවා මේක තමයි ඉතින් ලස්සන මේක කියලා. මාස 7-8 පස්සේ යනවා. ගිහිල්ලා අල්ලගෙන එනවා. ගෙනහැල්ලා කසාද බඳිනවා. බැඳලා දරුවෝ හදනවා. හැදුවට පස්සේ නෝනා කියනවා "ඔයි සබන් කෑල්ල ඉවරයි. පිටි පැකට් එක ඉවරයි. දරුවෝ ඉස්කෝලේට දාන්න ඕන. මට shopping යන්න ඕන. පන්සලට අටපිරිකරක් දෙන්න ඕන. අද රැයට හාල්නේ. හෙට උදේට එළවලු නෑ. අන්න ලයිට් බිල ඇවිදිලා." මේවා කියනකොට මහත්යට දුකයිද සැපයිද? සැපයි. එහෙනම් මේ දුක හටගන්නේ මොකක් අල්ලගත්තු හින්දාද?
රූපේ අල්ලගත්තු හින්දා. එහෙමයි කියලා අද කියලා ඔක්කොම දික්කසාද කරන්න එහෙම එපා. අතහරින්න කිව්වට පස්සේ අපේ අය ලේසියෙන්ම කරන්නේ නෝනව අතහරින එක. ඇයි කිව්වම අනියාවනේ අනිත්‍යයි කියනවා. ඉතින් අම්මත් අතාරිනවා තාත්තත් අතාරිනවා බිරිඳත් අතාරිනවා. බුදුහාමුදුරෝ දේශනා කළේ ඉස්සල්ලාම අම්මා තාත්තා බිරිඳ ස්වාමියා දරුවෝ අතාරින්න කියලා නෙවෙයි. ඇහැට දකින්න රූපය මගේ නෙවෙයි අනිත්‍යයි කියලා අතාරින්න කිව්වා. මම එක උදාහරණයක් කියලා බණ කතාව විතර ටික කියනවා. ඔබ රූප වාහිනිය බලනවද? මෙච්චර සෙනගක් ඉන්නකන උත්තරයක් නැහැ. බලනවද නැද්ද? බය වෙන්න එපා. ටෙලිනාට්‍ය බලනවද? ටෙලිනාට්‍ය අවසන් වෙනකොට යටින් දාන්නේ මොකක් කියලාද? මතු සම්බන්ධයි කියන්නේ. මේ දවස්වල හොඳම ටෙලිනාට්‍ය මොකක්ද? ඒක ඕනේ. දැන් මීට අවුරුදු 6කට ඉස්සෙල්ලා සීලවතී උපාසක අම්මා ටෙලිනාට්‍යයක් බලනවා. අවුරුදු කීයකට ඉස්සෙල්ලාද? කවුද බලන්නේ? මෙයා බලන්නේ ප්‍රවීණා ටෙලිනාට්‍ය. මොකද්ද බලන්නේ? දැන් බලබලා ඉන්නකොට දැම්ම එකපාරටම මතු සම්බන්ධයි කියලා. දානකොට ප්‍රවීණ අනුරාධට තුවක්කුව දික් කරන් ඉඳී. දැන් මෙයා ටීවී එක වහලා ඇඳ උඩට ගියා. එහෙට හැරෙනවා මෙහෙට හැරෙනවා නැගිටිනවා මුණින් අතට හැරෙනවා බලි අතට හැරෙනවා එළි වෙනකන් උපාසකම්මට නිින්දක් නැහැ. උපාසකම් එළි වෙනකම්ම කල්පනා කළා වෙඩි තියයිද නැද්ද? වෙඩි තියයිද නැද්ද? උදේ පාන්දර නැගිටලා ගත්ත මල් වට්ටි අතට අරගෙන ගියා වැට ගාවට ගිහිල්ලා මල් කඩනවා බුදුහාමුදුරන්ට පූජා කරන්න. ඉති විසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ. ගාථාව කියා මල් කඩනකොට අල්ලපු ගෙදර සිරියාව තියාව උතෙන්ද. දැන් එයා ඒ පැත්තෙන් මල් කඩනවා. දෙන්න වැටේ දෙපැත්තෙන් මල් කඩනවා. මල් කඩන ගමන් සීලවතී සිරියාවතීට කියනවා ඉති විසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ. ඊයේ මාර වැඩක් නෙවුනේ. අර යන මොකක්ද? විඤ්ඤාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු. මගේ හිතට නිකන් මොකක්ද වගේ කිව්වා. අරහන ඔච්චරට මගේ කරන්නේ මොකක්ද? අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානං. අදරයට මොනවා වෙයිද දන්නේ කිව්වා. ඔච්චරට මගේ කරන්නේ මොකක්ද? බුද්ධෝ භගවාති. ප්‍රවීණ අනුරාධද විදි තියන්නේ ඇදුවනේ කිව්වා. අල්ලපු ගෙදර උපාසකම්ම මොකක්වත් දන්නේ අනේ සාදු කියලා කිව්වා. දැන් බණ කතාව වගේම ඊයේ බලපු ටෙලිනාට්‍යයක් කිව්වා. ගාථාවක් කිව්වා මලුත් කැඩුවා. උපාසකම්ම එක වැඩක්වත් හරියට කරේ නෑ. ඔන්න බලන්න ඇහැ නැමැති ඉන්ද්‍රිය තුලින් රාත්‍රී බලපු රූප නැමැති අරමුණ උපාසකම්ම එළි වෙනකොට අල්ලගෙනද නැද්ද? මෙන්න සංසාරේ විත් වෙන හැටි. මෙන්න මේ අල්ල ගැනීම තුල පවතින දුක. අන්නේ දුකට හේතුව හොයන්න කිව්වා. දුක නැති කිරීමේ මඟ දකින්න කිව්වා. දුක නැති කරන්න කිව්වා. ඒක තමයි චතුරාර්ය සත්‍යය. දැන් මේ පුතා කල්පනා කරනවා අම්මා තියා ගන්නවද බිරිඳ තියා ගන්නවද? බිරිඳ යන්නනේ හදන්නේ. අල්ලගත් අත් දෙකකින් අල්ලගෙන කියනවා මිතුවක් කල්මා සමගින් ආදරයෙන් ඔන්න ඔයාට පුළුවනිද මෙමා අතහැර දායන්න. නුඹ නැති එක දවසක් මට බැහැ ජීවත් වෙන්න. කෙරෙන්න ඕනේ මොනවද
අනිකට පවසන්න ඔබට ඕන දෙයක් කියන්න මං කරලා දෙන්නම් අනේ මාව දාලා යන්න එපා කියලා කිව්වා. එවිට බිරිඳ කියනවා අපි දෙන්නම එකතු වෙලා මේකට මොකක් හරි කරමු. අද නම් අම්මලා තාත්තලා වයසට ගියාම කොහාටද ගෙහින් දාන්නේ? වැඩිහිටි නිවාසවලට. අතීතේ මහලු මඩම් තිබුණේ නැහැ, වැඩිහිටි නිවාස තිබුණේ නැහැ. දැන් පුතාගේ සූදානම බිරිඳ කියන දේ තමයි කරන්නේ. අදත් එහෙම ඉන්නවා. අවුරුදු 20ක් අම්මල මල මුත්‍ර ටික අත ගාලා නාවල කිරි ගාලා අතපය හතර හදලා උගන්නලා උස්මහත් කරලා පාසල් යවලා ඔක්කොම කරලා කසාද බඳන් දුන්නට පස්සේ කියනවා අම්මා කරදරයි යන්න මහලු මඩමට මට නෝනත් එක්ක සතුටින් ඉන්න දෙන්න. අම්මලා දරුවන්ට ආදරේ ඉන්නේ හැමදාම. මං ඔබලත් එක්ක තරහ නෑ පුතේ. මං යන්නම් මහලු මඩමට. අම්මලා හැමදාම කරේ දරුවන්ට ඉඩ දීලා පැත්තකට වෙන එක. මං දන්නවා දහදුක් ඉඳලා අම්මලා දරුවෝ හැදුවට අන්තිමට වතුරු ගුරක් දෙන්නවත් ඔබේ දරුවෝ ඔබ ළඟ නැහැ. ඇහුවොත් පුතා ඇමරිකාවේ දුව එංගලන්තේ. හැබැයි අම්මා මහලු නිවාසේ. ඒවැ පාප ගෙවන්න බැරි තරම් සංසාරේ දුක් විඳි. අපි ඒව ගැන පස්සේ කතා කරමු. කාවි බාන කියනවා මම මොතක ඉඳලා සම්මහර දෙනා ඇත සුවනින්දට වැටිලා එහෙනම් පින්වතුනියේ ගැන පොඩියක් සිතලා අවදි කරමු සාදු කියලා හඬ නගලා මොනවද පින්වතුනි දාත් නැති සියලා වගේ වාරුවනෝ මැති කිරියම්මලා ටිකක් වගේ දැතම නාලල වෙත තබවා බැති සිටිනේ හයියෙන් සාදු හඬ පතුරනෝ මදි බව තව වැටෙනවා සහතික දෙන්නට තව කල් යනවා වටපිටේ ගහකොළ සෙලවී යන්නට තව හයියෙන් ඔබ සාදු කියන්න මදි බව තව වැටෙනවා සහතික දෙන්නට තව කල් යනවා බන කියනා මම උඩ විසි වෙන්නට තව හයියෙන් ඔබ සාදු කියන්න මදි බව තව වැටෙනවා සාතික දෙන්නට තව කල් යනවා උඩ ගිය පොඩි බිමට වඩින්නට තව හයියෙන් ඔබ සාදු කියන්න දැන් හොඳටම ඇති බණ කියලා සාදු කියන්න කිව්වේ මම උඩ යන්නවත් ගස් හෙල වෙන්නවත් නෙවෙයි
මනුස්ස ලෝකේ පින්කම් කරලා සාදු කියනකොට අකනිට්ඨා බ්‍රහ්ම ලෝකෙට යනකම් දෙවි බඹවරු බලන් ඉන්නවා පින් අනුමෝදන් වෙන්නේ. ඒ සාදු නාද හඬ ඇහෙනවලු අකනිට්ඨා බ්‍රහ්ම ලෝකෙට යනකම්. ඒකයි සාදු කියන්න කිව්වේ ඔබ හඬින්. පින්වතුනි දැන් එහෙම බණපද කියනකොට බිරිඳගේ සූදානම අම්මාට කළ යුතු දේ ගැන කියන්නේ. පාසකම්මල දෙන්නේ තුන් දෙනෙක් නැගිටලා ගියා. තරහටද වැස්සටද වන්දා. ගියායට කවියක් කියන්නද එපාද? ඈ? එපාද? අනුන්ට මොන හරි කියනවට හරි කැමතිනේ. සාදහම් ආසන්නට පෙරගේ වීවානා නැගිටලා ගියා යන්නට අර ලොකු නෝනා සදහම් පාසේක දාගියොතින් ඔය නෝනා මගදී ගසාවි නෝනෝ මහසෝනා අත්බලාමි සාදු කියන්න නම් එපා. ඔව් හෙටත් මට බනට එන්නේ මේ ඊට පස්සේ. ඒ නිසා එහෙම වෙන්න එපා කියලා අපි බන කියනවා. දැන් බිරිඳගේ සූදානම අම්මාට කළ යුතු දේ ගැන කියන්නේ. බලන්නකො ඇය මොකද කියන්නේ කියලා. ගෙදර කරදර උන අම්මාය සැමට මුල්ලුන කාරුමය කිපාල දෙන සිතන්නේ මාගෙරන පවගෙන මවනුඹේ වයසක කරදර දේවයි මේක මේක මට ඉන්න බෑදක ගඟට ගෙන ගොස් මාරමු දවසක ගඟට ගෙන ගොස් මාරමු දවසක අම්මව පහකට ගෙහින් දාන්න හදනවා. ගංගාවට දාලා මරන්න තමයි බිරිඳගේ යෝජනාව. පින්වතුනි වාවන්නේ නැහැ පුතාගේ හදවතට. අම්මා නිදාගෙන ඉන්න ඇඳ ළඟට ගිහිල්ලා දන දහලා වැඳගෙන කියනවා බුදුආම්මේ මට සමා වෙන්න කියලා. දසමසක් කුස තුල හොවාගෙන මාව බිහි කරපු මගේ රත්තරන් අම්මේ උපන්දා ඉඳන් ගම් කුඩ කකා මට රසවත් කවපු අම්මේ මං දන්නවා මං අද ලොකු වැරදි වැඩක් කරනවා කියලා. ඒත් මං අද මේ හැම දෙයකටම වැරදිකාරය නෙවෙයි. මට සමා වෙන්න අම්මේ. එක වතාවක් නෙවෙයි 100,000 වතාවක්. මෙහෙම කියා වැළපෙන පුතා බිරිඳගේ ඇඳ ළඟටත් අම්මගේ ඇඳ ළඟටත් සක්මන් කරනවා. මැදියම් රාත්‍රියේ උදා වේගෙන එති අම්මා නිදාගෙන ඉන්න ඇඳ ළඟ නතර වුණා. දන්නවද කලේ මොකක්ද කියලා? කාරුවල සිටින මවගං තෙර වෙත ගෙනියනවා
අද මේ විපතේ ලකුණු කියනවා දස මාස කුසතරාපු මව් ගංගට දමනවා දස මාස කුසතරාපු මව් ගංගට දමනවා දසමාසයක් කුස තුල දරාගෙන ඉඳපු අම්මව පින්වතුනි කර මත තියාගෙන ගිහිල්ලා ගංගාවට විසි කරලා දාලා ගෙදරට වෙත් සුවලින්තකට වැටුණා. අපි සිතන දේ නෙවෙයි එදා ගම්මානේ මැද සිද්ධ වුණේ. අසරණ මේ මව කරපු පින් බල මතුවෙනවා. අසරණ මේ මව කළ පින් බල මතුවෙනවා. ගංගේ වැටේ පඳුරක අම්මාව පැටලෙනවා. ගන කරුවල කපාන දින කරන ගෙනවා. පුතු සොයන මව ආලෝයම ගෙට පැමිණෙනවා. පුතු සොයන මව ආලෝයම ගෙට පැමිණෙනවා. ගංගාවට විසි කරලා දාලා ගෙදරට ඇවිත් සුවනින්දකට වැටුණත් අපි සිතන දේ නෙවෙයි එදා ගම්මානේ මැද සිද්ධ වුණේ. පින්වතුනි මහා කටු අකුලක අම්මව සිර වෙනවා. කටුවත් අල්ලගෙන ගොඩට එන අම්මගේ මුළු ඇඟ පුරාම රුහිරය ගලනවා. ඇඟ පුරාම තෙත්තුණු ලෙයින් අම්මා ගොඩට ඇවිදිලා යන්තම් කොඳුරනවා. අම්මා කතා කළේ කාටද දන්නවද? මගේ රත්තරන් පුතේ, අනේ මාව දාලා යන්න එපා පුතේ. අසරණව අම්මා හඬා වැළපෙද්දී පුතාට ඒක ඇහුනේ නෑ. අම්මා පුතාව දකින ආසාවෙන් දෙපරින් නැගිට පුතාව හොයාගෙන යන්න ඒ කකුල් දෙක වාරුනේ. අම්මා එතනම බිම ඇදගෙන වැටුණා. උත්සාහයක් ඇරියේ නෑ. එදා රෑ එළි වෙනකන් පින්වතුනි ගව් ගානක් තුර වැලි පාර දිගේ අම්මා දන ගෑවා. ගෙදරට ලං වෙනකොට අම්මගේ දනිස් දෙක පුපුරු ගහලා ලේ ගලනවා. ඇඳගෙන ඉඳපු වස්ත්‍රය ලේ වලින් තෙත් වෙලා. ගෙදරට ඇවිත් පිළ උඩින් වාඩි වෙනකොට අම්මා ක්ලාන්ත ගතියෙන් වැටුණා. උදේ පාන්දර හිරු නැගීගෙන එද්දී ලේලි ඇවිත් දුර ඇරියා. ඉස්සරහා වැටෙලා ඉන්න අම්මව දැකලා කතා කළා ස්වාමියාට. දන්නවද මේ බිරිඳ කිව්වේ මොකක්ද කියලා? ගැඹුරැති ගම් දෙරට අම්මව දෑවාම කොහොමද සිදුනේ අම්මගේ පැමිණීම? ඔය බොරු වලින් රවටෙනු බෑ හැමදාම මේ මොතෙම කරමි වේගේ හැර යාම. නුඹ මට වංචාවක් කළා අම්මා මැරුවයි කියලා. මට බෑ තවත් මේ ගෙදරින් ඉන්න. මං යනවා යන්න මගේ අම්මගේ ගෙදර. බිරිඳ දියතින් අල්ලගෙන ස්වාමියා කියනවා මහා ප්‍රිය සොඳුර මට තව සතියක් කල් දෙනවද? මම මේකට පිළියමක් කරන්නම්. හොඳයි. අවසරය ලැබුණා.
පින්වතුනි කාලය සතියක් ගත වුණා. උදේ පාන්දර රෙදි බෑගයක් අරගෙන බිරිඳ ස්වාමියා ළඟට දුවගෙන ආවා. ඇවිත් කියනවා ස්වාමීනි ඔබ දන්නවද ඔබේ නමින් මගේ කුස තුල දැන් දරු පැටියෙක් කියනවා. මම අම්මා කෙනෙක් ඔබ තාත්තා කෙනෙක්. මේක ඇහුවාම පුතාට ඔක්කොම දුක් සෝසුසු මමතක වුණා. සතුට වැඩිකමට බිරිඳගේ අතින් අල්ලගෙන තුරුළු කරගෙන අහනවා ඔබට මොනවද ඕනේ? ඉල්ලන ඕන දෙයක් දෙන්න. අනේ මාව දාලා නම් යන්න එපා කිව්වා. ඇයි කියනවා ස්වාමීනි මගේ මේ කුසේ ඉන්න දරුවා ආපු දවසේ ඉඳන් මට දොළ දුකක් තියෙනවා. මොකක්ද ඔය දොළ දුක? ඇයි මෙන්න මෙහෙම කියනවා. මේක කර්මයකි සතුටක් නම් නැත කවේදද මේ කිවමිය යන්නේ ඕපෙන් ඇවිලේ දෙනුවන් රතුවේ එතනදිය දත්නිති කන්නේ ගෙදරින් යන්නට සැරසුන වේලේ තම සැමියට නිය පවසන්නේ නුඹේ මව් මරාන හදවත කන්නට මහා දුල දුකක් ඇතිවන්නේ. අද රැට උඹේ අම්මව මරන්න ඕන. මරලා පපුව මැදින් දෙකට පලන්න ඕන. ඇටමස් මෙදුළු නහරතරින් අත දාලා අමුවේ අම්මගේ හදවත මට ලේත් එක්ක කන්න ඕන. ඒක තමයි මගේ එකම දොළ දුක කිව්වා. මහලු මඩමක් තිබ්බනම් හොඳයි කියලා හිතෙනවා. පින්වතුනි පුතාගේ දෙනිත්වල කඳුළු සාගරය වගේ ගලන්න ගත්තා. මං කොහොමද මගේම අම්මගේ පපුව දෙකට මැදින් පලන්නේ? ඒක පුතෙකුට කරන්න බෑ. ඒ බිරිඳගේ කීම ඔක්කොටම වඩා වැඩි. පින්වතුනි එදා අමාවක දවසක්. අමාවක ආකාශයේ සඳ පායා තිබුණේ නෑ. සඳේ කිරණ නොමැති නිසා තරුකට පවා දිලිසුනේ නෑ. අන්ධකාර රාත්‍රියට ආභරණයක් උනේ කනා මැදිරියන්ගේ එළිය විතරයි. ස්වභාව ධර්මයේ පවා මිලින වෙලා බලාගෙන ඉන්නවා සිදුවෙන්ට යන මහා අපරාධය දිහා. මෙදියම් රාත්‍රී අවදි වෙන පුතා අම්මා නිදාගෙන ඉන්න ඇඳ ළඟට ලං වෙලා දන ගහලා වැදගත්තා. අම්මගේ ඇඟිලි තුඩු ටික අල්ලලා බුදු අම්මේ මට සමාවෙන්න කියලා කිව්වා. එතකොටම අම්මට හැරුණා. අම්මා ඇස් දෙක අරිනකොට දැක්ක කුප්පිලාම් පුලින් පුතාටනවා. අම්මා ඇස් දෙක පියාගත්තා. හදවතින් ප්‍රාර්ථනාවක් කළා. මන් දන්නවා පුතේ උඹ අද රැට මාව මරනවා කියලා. ඒත් මං කවදාවත් උඹට වෛර කරන්නේ නෑ මගේ පුතේ. උපදින භවයක් පාසා ඔබ මගේ කුස තුල මගේම පුතා වෙලා ඉපදෙන්න කියලා අම්මා ප්‍රාර්ථනාවක් කළා. ගතුනේ සුළු වෙලාවයි. දන්නවද සිදුවුනේ කුමක්ද කියලා? කාරෝවල නිසාසල ප්‍රහද සාසල කරනවා තම අම්මාවේ ගල් තලාව වෙත ගෙනියනවා මහා කලුගල් පතුරක්ගෙන මවුට ගහනවා
ජාතක පුතු අතින් මවමිය යනවා සුදු ගල් තලය රතු පාටට දිලෙන් මේ වාවාගත නොහැකි කඳුලලේ ගලන්නේ කොහොමද පින්වතුනි මේ කරුණ කියන්නේ ආදර පුතාගෙන් මෙලෙසට අහන්නේ දස මාසයක් කුස තුල මා හැරුව පුතේ වාවාගත නොහැක වැටෙනා කඳුළු නෙතේ ඇසුමට දෙයක් නැත මට රත්තරන් පුතේ දුම්පත් අම්මාවේ මැරුවේ ඇයිද පුතේ පුතා නැවතුනේ නැහැ දකුණු පාදයේ ඔස්සලා අම්මගේ බෙල්ලට තියලා සිර කරගත්තා වම් පාදයේ දන හිසින් නවල අම්මගේ කුසට තියලා තද කරගෙන වම් අතින් සිහින් ගල් පතුරක් අරගෙන අම්මගේ නළලේ ඉඳන් දෙපතුලට කඳ දෙපැත්තට ඉරා වෙන් කරනවා හදවත ගන්නට කියලා සිතාගෙන ගල් පතුරින් මාවගේ පාපුව දෙපාලෝ කරනවා හදවතගෙන බිරිඳ සොයා පුතු දිව යනවා අසල ගලක පාය පැටලි පුතු වැටෙනවා අහන්න මල අම්මගේ හද කතා කරනවා අහන්න මල අම්මගේ හද කතා කරනවා අම්මගේ පපුව දෙකට මැදින් පළලා ඇටමස් මෙගුළු නහර අතරින් අත දාලා අම්මගේ හදවත ගලවලා අතට අරගෙන අමු එලෙත් එක්ක ගල් තරාව දිගේ දුවගෙන යනවා එක පාරටම පුතාගේ පය හැප්පිලා වැටුණා හදවත ඉස්සරහට විසි වුණා විශ්ව ශක්ති ධාරාවේ චිත්ත බලයෙන් අම්මගේ විඥාන ධාතුව කතා කරනවා හදවතට නැවත පණ දුන්න කිව්වොත් නිවැරදි දරුවා ගෙනිය පොත්ත වැදුනහම මැරිච්ච අම්මගේ හදවතට නැවත පණ ආවා ඒ වෙන කිසි දෙයකට නෙවෙයි දරු සෙනෙහසට අම්මා මැරුවට අම්මට රිදුනේ නැහැ හැබැයි
පුතාගේ නියපොත්ත වැඩුණාම මැරිච්ච අම්මගේ පපුවට දුක හිතුණලු. ඒ විශ්ව ශක්තිය ධාරාවේ චිත්ත බලයෙන් දරුවා වෙනුවෙන් හදවත උණු වෙන්නේ. ඒ උණු වෙන හදවත කතා කරලා පුතාගෙන් ඇහුව එක වචන පේලියක්. අම්මා කතා කරන හඬ පුතාට ඇහෙනවා. කකුල අල්ලගෙන අම්මෝ කියන්නේ අපි ඒකයි. බලන්නකෝ කකුල වැදුනොත් නියපොත්ත කැපුණොත් පුංචි තුවාලයක් වුණොත් ඉස්සලාම අයියෝ අම්මෝ අයියෝ අම්මේ අපි හැම නිකම්ම කියනවා. ඇයි? මේ හැම තුවාලයක් වෙලාවටම අම්මගේ හදවත උණු වෙනවා දරු සෙනෙහසට. අම්මා එදා පුතාගෙන් කතා කරලා ඇහුව එක වචනයයි. මොකක්ද? උඹට රිදුනද මගේ පුතේ කියලා ඇහුවා. පුතාට ඒක දරා ගන්න බෑ. පින්වතුනි දන්නවද මොකද්ද කළේ කියලා? අම්මගේ මල කඳ බදාගෙන අඬනවා. එලි වෙනකන් ඇඬුවා. අන්තිමට පපුව පැලිලා එතනම මරණයටපත් වුණා. උදේ පාන්දර එනවා ලේලිය දොළදුක සංසිඳවන්න. එකත් පසෙක මව් මැරිලා. තවත් පසෙක ස්වාමියා මැරිලා. මන් නිසා නේද මේ අපරාධය සිදුුනේ කියලා. බෙල්ල වල දාගෙන යත් මරණයටපත් වුණා. මරණ හතරක් අපට කියලා දෙන එක දෙයක් තියෙනවා. අම්මා නැති දුක දැනෙන්නේ අම්මා නැති වෙච්ච දවසකට තමයි. ඔබට දවසක අම්මා නැති පාළුව හදවතට දැනේ. ඒ ඔබේ අම්මා මේ ලෝකෙන් සමුගත්ත දවස. අම්මා කෙනෙක් නැති දුක දැනෙන හොඳම කෙනා තමයි පන්සලේ මහාන වෙලා ඉන්න පොඩි හාමුදුරුවෝ. ඔබ දන්නවද? අම්මගෙන් වෙන් වෙලා පන්සලට එනකොට දැනෙච්ච දුක අම්මා කෙනෙක් විතරයි දරුවා වෙන් වෙනකොට දැක්කේ. මම තිබුණේ ඔබ වගේම ඊටාම පිටිසර ගමක දුප්පත් ගෙදරක. මං ඉපදෙනකොට අපේ ගේ හදලා තිබුණේ කටු මැටි වලින්. මගේ ගෙදර වහලට දාලා තිබුණේ පිටුදු, ඉලුක්, ගොම ගාපු මැටි පොළොවක් තිබුණා. කාමර දෙකයි ගෙදරට තිබුණේ. සාලේ පත්තු කළ තිබෙච්ච චිමිනි ලාම්පුවක්. කුස්සියේ තිබෙ කුප්පි ලාම්පුව. මගේ අම්මා මාව හැදුවේ පුංචි ගෙදර. මගේ තාත්තත් එක්ක දෙන්න විඳපු දුක දන්නේ මං විතරයි. මම ඉපදිච්ච දා ඉඳන් අම්මයි තාත්තයි දෙන්නම කලේ තේගලු කඩන එක. ඒ දෙන්නගේ අත්වල පුරුක්වල කළු පාට ඉරිලි තියෙනවා තාමත්. ඒ මගේ අම්මයි තාත්තයි හැන්දෑ වෙනකන් තේගලු නෙලනයි මට ඉගෙනුවේ. ඒ අතීතේ මට තාම මතකයි. මේ පාසල් යන්නේ පුතේ ඉරිච්ච එක කලිසමක් විතරයි. ඒකට 60 පට්ට ගහලා ඉරිච්ච තැන වහලා තමයි මාව පාසල් යවුවේ. ඒ දුප්පත්කම අපට උරුම වෙච්ච දෙයක් වෙන්නේ නැති. හැබැයි මම මිල මුදලින් දුප්පත් වුණාට මං සෙනෙහසින් හරි පොහොසත්. මොකද මේ ලෝකේ හොඳම අම්මයි හොඳම තාත්තයි මගේ අම්මා තාත්තා හින්දා. එදා ඒ දෙන්නගේ දෙපා ළඟ දන ගහලා මං වැඳලා කිව්වේ මට එක දෙයක් මං වෙනුවෙන් කරන්න. මොකක්ද? මට මහාන වෙන්න අවසර දෙන්න කියලා විතරයි. ඒ අම්මා කිසිම කැමැත්තක් තිබුණේ නැහැ මහාන වෙනවට. හේතුව අම්මගේ ලොකුම පුතා මම හින්දා. එදා අම්මගේ කකුල් දෙක අල්ලලා දන ගහලා වැඳලා මට මහාන වෙන්න ඕන කියලා කියනකොට මගේ අත් දෙක අල්ලගෙන තුරුළු කරගෙන ඉකි ගහමින් අඬමින් අම්මා මට කිව්වේ එකම එක වචනයයි. මගේ රත්තරන් පුතේ මාව දාලා යන්න එපා කියලා. එදා අම්මගේ ඇස් වලින් වැටෙන කඳුළු කැට පිය දාලා පන්සලට ඇවිදින්න කහ චීවරයේ පොරවගත්තු වෙලාවේ අම්මව මතක් වුණා. දුවගෙන යන්න හිතුණා. ඒ කහ චීවරයේ තියෙන ඇල්ම නිසා සසුන තුර වැඳුණා. උදේ පාන්දර 3ට 4ට නැගිටලා අක්කර ගානක් පන්සලේ මිදුල අත් දෙකේ කරකට එනකන් අතු ගෑවා. දැලි වලන් පිඟන් භාජන සිවුරේ තවරගෙන පොඩි කමට හේතුවා.
හැන්දෑවට බණ පොත අතට අරගෙන විහාරයට ගිහින් පාඩම් කරනකොට පොඩි හාමුදුරුවන්ටත් ඔයාලට වගේම බඩගිනි හැදුන පුතේ අම්මා ළඟට යන්නද තාත්තා ළඟට යන්නද ලොකු හාමුදුරුවෝ ළඟට දුවගෙන ගිහිල්ලා කියනවා රාත්‍රියට ලොකු හාමුදුරුවනේ මට බඩගිනි කියලා. ගෙදර ඉන්නකොට අම්මා තුරුලේ තියාගෙන පොපු රත්තරන් කිරි ටික වෙනුවට තාත්තා හරහට වඩාගෙන කවපු සම්බෝලයි බත් කටයි වෙනුවට අපිට ලොකු හාමුදුරුවන්ගෙන් රාත්‍රී බඩගින්නට ලැබුණේ පුතේ වේවැල් කෝටු නාරං සියඹලාතු මේ වයින් බැහැරි පාරවල් හිටින එක විතරයි. ඒ සියල්ල විඳගෙන අද මෙතනට ආපු නිසා අවුරුදු 24ක පොඩි හාමුදුරුවෝ ඔබට කියලා දෙන්න එක දෙයයි. අම්මා නැති දුක දැනෙන්නේ අම්මා නැති වුණ දවසකටම තමයි. දැන් බණහන හැමෝම ඇස් දෙක පියාගෙන මොහොතක් බිම් බලා ගන්න අත් දෙක උකුල මතට අරගෙන දැස් අඩවන්ව පියාගෙන අත් දෙක උකුල මතට අරගෙන මනස හොඳට නිදහස් කරන්න. අපි ඔක්කොම හොඳට මනස නිදහස් කරලා අපේ පුංචි කාලෙට යමු. අද ඔයාලා ලස්සන ඇඳුම් ඇඳගෙන මෙතන වාඩි වෙලා ඉඳියට අද ඔයාලා මිල මුදල් තාන්න මාන්න නිල බල වතු පිටි බංගලා යාන වාහන තියාගෙන ඉඳියට ඔබට මතකද පුංචි කාලේ අම්මා ඔයාව හදපු හැටි? ඔබට මතකද පුංචි කාලේ තාත්තා ඔයාව හදපු හැටි? අද ඔබට ඒවා මතක නැතුව ඇති. අපි හෘදයාංගම සංවාදයක යෙදෙමු අම්මයි තාත්තයි එක්ක. හොඳට ඒ දෙන්නගේ රූපෙම වාගන්න ඇස් දෙක ඉස්සරහා. මතකද පුතේ අම්මගේ සිනහව? මතකද ඔයාට අම්මගේ කතා කරන හඬ? මගේ සුදු දුවේ, මගේ සුදු පුතේ අම්මා ආදරෙන් අපිට කතා කරන හැටි. උදේ පාන්දර ඉඳන් අපිව හදන්න දුක් විඳපු හැටි. ඔයාලට ඒවා මතක නැතුව ඇති. අම්මගේ කුසට ඔයාව ආපු දවසේ ඉඳන් අම්මා මිරිස් රහට කෑම ටිකක් කෑවේ නෑ පුතේ. මගේ කුසේ ඉන්න දරුවට දෙවිල්ල හැදෙයි කියලා. අම්මා උණු වතුර ටිකක් බිව්වේ නෑ පුතේ මගේ කුසේ ඉන්න දරුවට රස්නේ දැනෙයි කියලා. අම්මා හයියෙන් පාදේ තියලා ඇවිද්දේ නෑ පුතේ මගේ දරුවට රිදෙයි තුවාල වෙයි කියලා. ඒ සෙනෙහසින් නව මාසයක් කුස තුල දරාගෙන ඉද්දි පයින් ගැහුව දැඟලුව හැරුණා. අම්මා කුසල්ලගෙන වේදනාවල් වින්දා. ඔයාව මේ ලෝකෙට බිහි කරන වෙලාව ඉස්පිරිතාලේ ඇඳ වියලා අල්ලගෙන ලේවිලක් මැද ඔබ බිහි කරන්න අම්මා විඳපු ඒ ප්‍රසූත වේදනාව දන්නේ අම්මා කෙනෙක් විතරමයි. එදා අම්මට දැනෙච්ච වේදනාව කොච්චරද කියලා දන්නවද? මේ ඇඟිලි ටික රේල් පිල්ල මත තියාගෙන ඉති කෝච්චි ඇවිදින් අතපය හතර පොඩි කරගෙන යාවි. ඒ වේදනාව සිනහ වෙවි උහුලන්න පුළුවන් අම්මට දැනෙච්ච වේදනාව ඊට වඩා වැඩි පුතේ. ඉදි කට්ටක් අරගෙන ශරීරයට අනින්න දශමයක් ගානේ ලේ වැක්කිරෙනකම් ඒ වේදනාව සිනහ වෙවි උහුලන්න පුළුවන් අම්මට දැනෙච්ච වේදනාව ඊට වඩා වැඩි පුතේ. එහෙම දුක් විඳපු අම්මා ඔයාගේ මූණ දැක්කහම බිහි කරපු වෙලාවේ අර විඳ වේදනාවල් ඔක්කොම අමතක වුණාලු. තුරුලේ තියාගෙන හරහට වඩාගෙන අම්මගේ පන කුඩුව කටේ තියලා රතු පාට ලේ ටික
සුදු පාට කිරි කරලා අම්මා පිට පෙව්ව පුතේ. ඒ මව් කිරි ටික බීලා ටික වැඩෙන ඔයාලා මහරෑ 1 2 3 4ට නැගිටලා අඬනකොට අම්මා රැලි වෙනකන් නිදිවරාගෙන ඔයාව නිදි කළා පුතේ. උදේ පාන්දර 3ට 4ට නැගිටලා බත් ටික උයලා කෑම පෙට්ටි වලට බෙදලා ඔබ පාසල් ළඟින ගවුම කලිසම කමිසේ මැදලා අඬලා මතකද අම්මා ගවුමේ රැලි ටික හදපු හැටි? මතකද අම්මා කොණ්ඩ කරල් දෙක පීරලා ගොතපු හැටි? අතින් අල්ලගෙන පාසල් වෑන් එකට බස් එකට පාසලට හන්දියට එක්කන් ගිය හැටි? උදේ ඉඳන් රැ වෙනකන් අපමාන දුක් විඳින අම්මා හැන්දෑවේ 2 වෙනකොට ගේට්ටුව ළඟ බලාගෙන ඉන්නවා මගේ දුව දැන් එයි මගේ පුතා දැන් එයි කියලා. පොඩ්ඩක් පරක් වෙනකොට අම්මගේ පපුව පිච්චෙනවා. අනේ මගේ දුව තාම ආවේ නැහැ කියලා. පුතාලට මතකද? ගෙදරට ආපු ගමන් බත් පිඟාන බෙදලා අම්මට දීලා ඔයා කන හැටි බලාගෙන ඉඳියා. කවදාවත් ඇහුවද මගේ දූලා අම්මා ළඟට ගිහිල්ලා මගේ සුදු අම්මා කාලා දෙන්නේ කියලා? අපිට ඒ වහන්න මතක නෑ පුතේ. හොඳට බත් ටික ගොඩි කරලා ගිහලා දැම්මා මිසක් අම්මා කෑවද කියලා හිතුවේ නෑ. ඒ බත් ටික කාලා එක්ක ටියුෂන් ක්ලාස් එකේම නැත්තම් සෙල්ලම් පිටියට ගියා මිසක් අම්මා බඩ පිරෙන්න කෑවද කියලා ඔයාලා බැලුවේ නෑ. නෑ බිලියට දන් කුඩ ටික දාලා ඉතුරු වෙන හොදි ටිකත් එක්ක අනාගෙන බත් කාපු අම්මා 3 වේලට මැල් වතුර දීපු දවසුත් තිබුණා පුතේ. තේ වතු වල කුඩැල්ලු කකා දුක් විඳින අනුන්ගේ වතු වල සේවය කරමින් දුක් විඳින කුඹුරට හේනට ගොවි පොළට වැඩට යන අම්මලා අත්උදව් දෙන්නේ තාත්තට ඔයාලගේ බඩ පුරවන්න පුතේ. එහෙම කරන අම්මා ඔයාගේ අතපය හතර ලොකු මහත් කරලා කවදා හරි බලන් ඉන්නවා. අනේ මගේ දුව මාව බලන්නේ මගේ පුතා මාව බලන්නේ කියලා. ඒ වතුරු ගුරක්වත් දෙන්න දරුවෝ ළඟ නෑ අම්මා තාත්තට. අසරණ වෙන අම්මලා කොච්චරද? උදේ පාන්දර නැගිටලා කහට ඌරක් දීලා වැඩට යන තාත්තා ගිනි කාස්ත කවුවේ දාඩිය පෙරාගෙන අහස දිහා බලාගෙන වැහි බලාහක දෙවියන්ට කියන්නේ මගේ දරුවගේ බඩ පුරවන්න බැහැපම් වැස්ස මට ගොවි තැන් කරගන්න. එහෙම කියා දුක් විඳපු තාත්තලා උදේ ඉඳන් රැ වෙනකම් වැඩ කරලා සමහර දාට ගෙදරට එන්නේ මහ රාත්‍රිය වෙලා. අපි එතකොට හොඳටම නිදි. මතකද? ආදරෙන් තාත්තා ළඟට ඇවිදින්න මූණ ඉබලා රෙද්ද පොරවල අම්මා ළඟට ගිහිල්ලා අහනවලු මගේ සුදු දුවාද කෑවද මගේ පුතාද කෑවද කියලා. ඊට පස්සේ තමයි තාත්තා බක්ටි ගාන අතට ගත්තේ. එහෙම කරන තාත්තලට අපි කොච්චරනම් හිතින් රවණවද බනිනවද ඔරවනවද? තාත්තා පිට ගහනවා බනිනවා ඔරවනවා තමයි. හැබැයි අපිට තියෙන තරහකට වෛරයකට නම් නෙවෙයි පුතේ. තාත්තා ගැහුවේ අපිට තියෙන ආදරේට අපිව හදාගන්න. ඒ තාත්තට කවදාවත් වෛර කරන්න එපා. ඒ පාපයේ ගෙවන්න හරි අමාරුයි. අපි වඳිමු අම්මටයි තාත්තටයි. ගන්න හැමෝම අද්දික දූත පිටින් නලලට අරගෙන වැඳගන්න. ඇස් දෙක පියාගෙන අම්මගේ තාත්තගේ රූපෙම වහගන්න. මං අද පොඩි හාමුදුරුවන්ගේ බණ ඇහුවා පන්සලේදී. මං දැනගත්ත මගේ අම්මයි තාත්තයි මට කොච්චර ආදරෙයිද කියලා. ඒත් මං ඔයාලා දෙන්නට කොච්චරනම් රවල බැනලා හිත රිද්දවල තියනවද? ඒ සියලු වැරදි වලට මං අද ඔයාගේ දෙපා මුල වැඳ වැටිලා සමාව ඉල්ලනවා. මට සමාව දෙනවද මගේ අම්මේ? මට සමාව දෙනවද මගේ තාත්තේ?
හදවතින් මං ඔයාලගේ දෙපා ළඟ වැඳ වැටිලා කියනවා. අපිව නැගිටවල කවල පොවල පාසල් යවල ඉගෙනුවා. එහෙම කරපු ඔයාලට මං සදානයි කැටි. සදාදරණීය අම්මයි තාත්තයි මතු බුදු වේවා. දස මාසයක් කුසේ තුල මා දරුවා අම්මා රතුලේ සොද කෙරේ කරලා පෙව්වා මගේ අම්මා. හරි මා වෙත මේ කියා පෙන්නෝ මගේ අම්මා. මතු භවයක බුදු වේවා මගේ ආදර අම්මා. පුංචි කාලේ මගේ අතින් වැරදි වුණා අම්මේ. ඉතරි දෙනා වචන කියලා රවන්න ඇති අම්මේ. ඒ සියලුම වැරදිවලට සමා වෙන්න අම්මේ. මේ පිං ගෙන මතු බුදු බව ලබා ගන්න අම්මේ. අම්මා මගේ ආදර අම්මා. නිම්මා නිම්මා නිමනේ මගේ අම්මා. නම්මා නම්මා හිස තුම් ලොව නම්මා. සම්මා සම්මා සම්බුදු වගේ අම්මා. දහඩියකට පොළොවේලා දුක් විඳී මගේ පියා. ගිනි අවුවේ වැඩ කරලා මුදල් සෙව්ව පියා.
මම වැරදි කළා ආදර මගේ කාන්තේ හිතරි දෙනා වචන කියලා රවන්න ඇති කාන්තේ ඒසිය ලෝම වැරදි වලට සමාවෙන්න කාන්තේ මේ පින් ගෙන මතෝ බුදු බව ලබා ගන්න කාන්තේ සාදු කියන්නේ තවත් පදාවක් සාදු කියන්නේ හයියෙන් හැමෝම ඇහෙන්න සාදු කියන්නේ ඔබට දැන් මෞපිය ගුණ ගැන හදවතට එකතු වුණු කරුණු හිතට අරගෙන හෙට ඉඳන් ජීවිතේ වෙනස් කරගන්න. ඔබට මේවා ඇහෙද්දි හදවතට දැනුණ දෙයක් ඇති. ඔබගේ හිතට දැනෙච්ච දෙයක් ඇති. ඔබ අද වෙනකම් වැරදි කරනවා නම් නොපැකිලව හෙට ඉඳන් වෙනස් කරගන්න. අද ගිහිල්ලා අම්මට වඳින්න හිතෙනවා. එතකොට හිතෙන්න පුළුවන් අද වෙනකන් වැන්නේ නැතුව අද විතරක් වඳිනකොට අම්මා මොනවා හරි හිතයි. ඒ හින්දා මම වඳින්නේ නැහැ. ඔයාලා රස්සාවට යන පුතාලා වුණාට කමක් නැහැ. අද ඉඳන් අම්මට රැටයි උදේටයි දෙකටම වඳින්න. ඒ අම්මා ඔළුව අත දාලා ආශිර්වාද කරනකොට දැනෙන සතුට වචන වලට ගන්න බෑ. ඔබට දැනෙන දේ, හැඟෙන දේ ඔබ අපට කියන්න. සටහන් කරගන්න ඔබගේ දුරකථනයේ සටහන් පොතේ මේ පොඩි හාමුදුරුවන්ගේ දුරකථන අංකය. කීමට යමක් ඇත්නම් මේ විස්තරය තිබෙනා ඔබේ සුවිසල්ලය බුදු පැනය ගෙන එමට නැතොත් එයා රාදනය පවසමි ඔබට මගේ මොබිටෙල් නම්බරය බින්දුව හත එක දෙක ඔබ මුලට යොදන්න 73යි 83යි ඊළඟට යොදන්න එකේ දෙකක් නම්බරේ අවසානයේ යොදන්න විජිත සමිදු කියලා එතෙන් මට අමතන්න මේ කටයුත්ත සංවිධානය කරපු පින්වත් හැම දිනාටම අද දවසේ ආශිර්වාද කරනවා. පසිදු තරුණ මහත්මයා මේ කටයුත්තට මුල පිරුවේ මීට මාස ගානකට ඉස්සෙල්ලා දින වෙන් කරගෙන බොහොම කැමැත්තෙන් ශ්‍රද්ධාවෙන් බොහොම කැමැත්තෙන් මේ කටයුත්ත ඉතාම ලස්සනට පිළිවෙලකට සංවිධානය කළා තියෙනවා. ඒ තරුණ පුතාගේ අභිප්‍රාය ආශිර්වාදයේ සිහිනය අද සැබෑ වුණා. දහසක් මව්පියවරුන්ගේ නෙත්වලට කඳුළු උනනමින් ඒ දෙසූ බුදුබණ කතාවෙන් අද
ඔබටත් ආශිර්වාදයක් වෙනවා. ඒ නිසා තරුණ පුතෙක් හැටියට මෙවන් කටයුත්තක් කිරීම පිළිබඳව මම අගය කරමින් ඒ තරුණ මහත්මාට පින් දෙනවා. ඔබ වගේ රත්තරන් පුතෙක් වැඩි හැදු දෙමව්පියන් වාසනාවන්තයි. නිසා ඒ මව්පියන්ට කරන්න පුළුවන් ඉහළම යුතුයකම සත්කාරය තමයි ඔබ අද සිද්ධ කළේ. ඒ උතුම් යුතුයකම අම්මා තාත්තා වෙනුවෙන් කරපු පසිරු පුතාට මතු නිවනින් සැනසීම ලැබේවා කියලා අපි හැමෝම සාදු කියලා ප්‍රාර්ථනා කරමු. මේ වගේ ලස්සන වැඩක් කරන්න මේ තැන ස්ථානේ ලැබුණ නැත්තම් කවදාවත් බෑ. ඉතින් මේ ලස්සන පන්සල ඔබට ලබලා දීලා ගමට රටට සේවය කරන මගේ ගුරු දේව නායක හාමුදුරුවන්ගේ කල්යාණ මිත්‍රෙක් වශයෙන් කටයුතු කරන පින්වන්ත නායක හාමුදුරුවන්ට මේ අවස්ථාවේ දෙපා නැමද පුණ්‍යානුමෝදනා කරනවා. ගමට ජාතියට ආගම වෙනුවෙන් මෙවන් වැඩසටහන් කරන්නට ඔබ වහන්සේගේ ලබා දෙන අප්‍රමාණ කැපකිරීම සහ සහයෝගයට ඔබ වහන්සේට මේ ගෞතම සම්බුදු ශාසනය තුළ බුදු පසේ බුදු මහරහතන් වැඩි නිවන් මඟ යන්නට වාසනාව ශක්තිය ලැබේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මේකට උරදුන්නු ශක්තියක් දුන්නු පසෙදු පුතාගේ සියලුම ඥාතිවරුන්ට දෙමව්පියන්ට සහෝදර සහෝදරියන්ට කල්යාණ මිත්‍රයන්ට තරුණ පිරිසට පොඩි හාමුදුරුවන් වහන්සේලාට හැම දිනාටම උතුම් නිර්වාණ සුවයෙන් සැනසෙල්ලම ලැබේවා කියලා සාදු කියනවා. ඒ වගේම ඡායාරූප කරමින් වීඩියෝ කරමින් ශබ්ද විකාශන වලින් උදව් කළ හැමට මේ සම්බන්ධ වුණු හැම දිනාටම උතුම් අමා මහ නිර්වාණ සුවයම සැලසේවා කියලා සාදු කියනවා. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මෛත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු ත්වං සදාති. අභිවාදන සීලිස්ස නිච්ඡං වන්දාපචායිනෝ චත්තාරෝ ධම්මා වණ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්ති මේවච අතෝ නිබ්බාන සම්පත්ති මිනාතේ සමිච්ඡතු.